අද ගොඩක් දෙනෙක් අපිත් එක්ක එකතු වෙනවා. අපි දන්නවා මේ සමාජාල මාධ්‍ය වලින් පවා බොහෝ දෙනෙක් අපිත් එක්කලා එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ පින්වත් ස්වාමීන් වහන්සේ මුලින් අපිට කියලා දුන්නු දහම් කාරණාත් එක්ක ඔබ දැන් මේ කැමැත්තක් ඇති වෙලා ඇති මේ උතුම් ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්න. අපි දැන් මේ 3 වෙනි දවසට තමයි යොන් දහම් වැඩසටහන ඔබ වෙත අරන් එන්නේ. ඉතින් මේ කාල සීමාවේ අපිට පින්වත් ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ ජීවිතේ වැඩදුණු තැන් හදාගන්න ධර්මයේ තුලින් ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ අපි උත්සාහ කරමු. අපි හැමෝගෙම අතින් වැරදි සිදු වෙලා තියෙන පුළුවන් අතීතේ අපි දැන් නිවැරදි වෙමු. මේ කාල සීමාව ඒකටම ගැලපෙන කාල සීමාවක් වෙනවා. එතන අපි මේ පින්වත් ස්වාමීන් වහන්සේත් එක්ක සාකච්ඡා කරන්න සූදානම්. ඔබේ ප්‍රශ්නත්. එතකොට ඔබ කොහොමද ප්‍රශ්න යොමු කරන්නේ? ඔබට පුළුවන් දැන් ඔබ මේ ගොඩක් වෙලාවට ඉන්නේ සමාජාල මාධ්‍යත් එක්ක මේ කාලේ. එතකොට මේ සමාජාල මාධ්‍යත් එක්ක ඉද්දී අපිත් එක්ක මේ Facebook සජීව විකාශය ඔස්සේ එකතු වෙන්න පුළුවන්. ශ්‍රද්ධා උපවාහිනී Facebook වීඩියෝට යන්න ගිහින් ඔබට පුළුවන් මේ කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්න යොමු කරන්න. ඒ වගේම තමයි ඉතින් තවත් ඔබේ යහළු මිතුරු හැමෝටමත් එක්ක මේ ගුණධර්ම පුරුදු කරගන්න, ධර්ම ඉගෙන ගන්න ඕනටත් අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්. ඕන්ටත් මේ පණිවිඩය දෙන්න Facebook සජීව විකාශය ෂෙයා කරන්න. ඒ පණිවිඩයත් ඔබට ලබා දෙමින් ප්‍රශ්න ඉදිරිපත් කරන්නත් අද දවසේත් අවස්ථාව තිබෙන වගේ මතක් කරමින් පින්වත් ස්වාමීන් වහන්සේත් එක්ක අපි සාකච්ඡාව ආරම්භ කරනවා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ මේ අපි හිතුවා අද දවසේදී සාකච්ඡා කරන්න ඕනේ කියලා. දැන් ස්වාමීන් වහන්සේ මේ කාලේ අපි දන්නවා මේ අපි හැමෝටම අමාරු කාලයක්නේ. එතකොට ස්වාමීන් වහන්සේ මේ අමාරු කාල සීමාව තුළ අපි නිතර කතා කරනවා. පින්වත් ස්වාමීන් වහන්සේට මතක් කරනවා. මේ කාලේ ටිකක් අපි මේ පාවිච්චි කරන සම්පත් අපි පාවිච්චි කරන දැන් මුදල් උනත් එහෙම නැත්නම් ආහාර මේ හැම දෙයක්ම ටිකක් අර වෙනද වගේ අපි හිතමනාපයට පාවිච්චි කරන්නේ නැතිව ටිකක් අර පරිමස්යෙන් පාවිච්චි කරන්න කියලා. සකසුරුවම කියන කාරණා පුරුදු කරගන්න කියලා. ඒතර ස්වාමීන් වහන්සේ මේ තරුණ දරුවන්ට මේ හැමෝටම ස්වාමීන් වහන්සේ මේ අපි කොහොමද මේ සකසුරුවම්කම පුරුදු කරගන්නේ ස්වාමීන් වහන්සේ? හොඳයි. හැම දිනකට තෙරුවන් සරණයි. පින්වත් දරුවනි අපිට පින්වත් ලක්ෂණ මේක හැමෝටම කියලා දෙන්න ඕන කරුණක් නෙමෙයි. සමහර දෙමව්පියන්ගේ ආభాෂයෙන් දරුවෝ සකසුරුවම් පුරුදු වෙච්ච අය ඉන්නවා. අපි දන්නවා බෝඩින් වල නතර වෙලා රැකියා කරන දරුවෝ ඉන්නවා. එහෙමයි. ඒගොල්ලෝ අතට ලැබෙන වැටුප අරගෙන ඒකෙන් ණය තුරුස් වෙලා තියෙනවා නම් ඒකට කොටසක් ගෙවලා ඉන්න තැන් වලට ගෙවලා ඊටු මුදලේ ආහාර පාන ආදියට හිම බොහොම හොඳට ඒක පරිමහ ගන්න කලමනාකරණය කරගන්න පුරුද්ද ඇති වෙලා තියෙනවා. ඒකට හේතුව අම්මලා තාත්තලා උගන්නලා නෙමෙයි. අම්මලා තාත්තලා හරියට සකසුරුවමට පාවිච්චි කරපු විදිහ දැකලා. එහෙමයි. අපි සාමාන්‍යයෙන් කියන්නේ කල පුරුද්ද දැක පුරුද්ද පළ පුරුද්ද කියලා කියනෝනේ. ඔය කල පුරුද්ද දැක පුරුද්ද කියන දෙක හරිය වැදගත් වෙනවා. ඒ නිසා අද අපේ අම්මලා තාත්තලා ඒ කාලේ කටයුතු කරපු විදිහේ ආభాෂයන් අපිට තියෙනවා. අපි දන්නේම නැතුව ඒවා අපේ ඇඟ ඇතුලේ තියෙනවා. එහෙමයි. කොටින්ම තාත්තා කෙනෙක්ගේ භාෂා ශෛලිය පවා පිරිමි දරුවෙක්ගේ භාෂා ශෛලිය බවට පත් වෙන්න ගොඩක් ඒක මුල් වෙනවා. ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවට කෑ ගහන විදිය ගත්තොත් ඒකත් ඒ තාත්තා කෙනෙක් කෑ ගහන විදිහම වෙන්න පුළුවන්. ඒක යාට ඇවිල්ලා තියෙනවා දෙමව්පියන්ගේ ඇසුරින්. හැබැයි අපි කල්පනා කරන්න ඕන එතන මොකද්ද ඒකෙන් යහපතක් වෙනවද අයහපතක් වෙනවද කියන එක. දැන් තාත්තා කෙනෙක් හැටියට අවවාදයක් කරේ නැත්තම් දරුවෙකුට ඒ දරුවා හැමදාම වරදට සමාව දෙදී හිටියොත් ඒ දරුවා වරදි කරන එක නතර කරන්න නැති වෙයි. දඬුවමක් දුන්නේ නැත්නම් ඒ දරුවා වැරදි කරන එක නතර කරන්න නැතුව ඉඳී. ඕනතරම් සාධක තියෙනවා. දැන් අර අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ පුංචි කාලේ මාළු වගේක් අල්ලනගෙන ඇවිල්ලා අම්මා එදා ගැහුවමයි එදා ඉඳලා ආය සතෙක් මරන්න පෙළඹුණේ නැහැ කියලා. ඒ වගේ සාමාන්‍ය අපි හැම කෙනෙක්ගේම ජීවිතවලට ඒ වගේ මතක හිටින දඬුවමක් තියෙන්න පුළුවනි. තරුණ දරුවෝ හැටියට එය මතක තියාගන්න ඕනේ. ඒ තරුණ දරුවන්ට මේ ජීවිතේ වෙනස් කරගන්නට බොහෝම හොඳ අවස්ථාවක් දෙමව්පියන්ගේ ආభాෂයෙන් සකසුරුවම්කම විශේෂයෙන් අපේ දුවලට ගෑනු දරුවන්ට තියෙන්න ඕනේ කුසලතාවයක් නේ. ඉස්සර මතකයි අපි දැකලත් තියෙනවා අපේ අත්තම්මා උයන්න ගත්තාම නෑඹිලියට හාල් අරගෙන මිටක් අයින් කරනවා. ලිප ළඟම මුට්ටියක් තියෙනවා. ඒක ඉල්ලගෙන කෙනෙක් ආවොත් දෙනවා. නැත්නම් හාල් නැති වෙච්චාම ඒකෙන් සුණු සහල් බත් හදලා ගන්නවා. එක්ක නැත්නම් සුණු සහල් නම් වෙනම තිබ්බේ ඒකෙන් බත් වේලා ගන්නවා. එක්ක නැත්නම් දැන් අර
හාල් පොළලා ඉතුරු වෙන සුණු සහල් තියෙන්නේ. ඒවා වෙනම භාජනයක තියෙනවා. සමහර කාලවලට ඒකෙන් බතක් වෙනවා. අපිට ඉතින් අර සාමාන්‍ය හොඳ බත් වලට වැඩිය රහයි අර සුණු සහල් කැඩිච්ච හැල් වලින් හදන බත. එහෙමයි සර්. ඉතින් ඒවා පරණ පුරුදු. ඒවා මේ ලක්ෂණ මේ ඇත්තටම මෙහෙම වැඩසටහන් කරලා උගන්වන්න ඕනේ බවත් පන්ති දාලා පොත් ලියලා උගන්වන්න ඕනේව නෙමෙයි. ඒවා පරම්පරාවෙන් පරම්පරාවට යන ಗುಣධර්ම. එහෙමයි සර්. නමුත් අවාසනාව ඒව දැන් උණු වතුර හිමාලයාලන විදිහට උගන්වන්න වෙලානේ. දුම් කබලක් අරගෙන කොහොඹ කොළ ටිකක් දුම් අලන විදිහ උගන්වන්න වෙලා. පිරිත් කියනට පහම් පත්තු කරන්න ඕන විදිහ උගන්වන්න වෙලා. අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ දේශනාවක් මේ ළඟදි මම ඇහුවා. ඒතර ඒකේ කියනවා ලොකු ස්වාමීන් වහන්සේ ඉස්සර ලොකු ස්වාමීන් වහන්සේ වැඩසටහන් වලට ගියාට පස්සේ පින්වත්නි নমස්කාරය කියන්න තෙරුවන් සරණ යන්න කියලා කියවුවාම নমස්කාරය කියන්නේ නැහැ මිනිස්සු කටුකුටු ගන්නවලු. නමෝ තස් භගවතු වරහතෝ කියලා එහෙමනේ කියන්නේ හදිස්සියට. එහෙමයි සර්. ඊට පස්සේ තෙරුවන් සරණ යන්න කියපුවාම බුද්ධං සරණං ගච්ඡාමි කියලා හොඳට කියනවා භික්ෂුන් වහන්සේ. ගිහි අය හිමීට බුද්ධං සරණං ගච්ඡාමි. පිරිමි අය කටක් අරින්නෙම නැහැ. එහෙමයි. එතකොට ඔය වගේ පසුබිමක් තිබ්බා. සිල්පද සමාදන් වෙනවා කඩනවා. සමාදන් වෙනවා කඩනවා. තේරුමක් දන්නේ නැහැ. ඊට පස්සේ මේක හරියන්නේ නැහැ කියලා ලොකු ස්වාමීන් වහන්සේ එහෙනම් මා සමගම කියන්න කියලා තමයි ඔය নমස්කාරයයි තෙරුවන් සරණ යන බුද්ධං සරණං ගච්ඡාමි එකටම කිව්වේ. දැන් හඬ නගලා කියන්න පුරුදු වෙලා මිනිස්සු. දැන් ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒ වැරද්ද නිවැරදි කළේ උපක්‍රමශීලීව. එතකොට දැන් දරුවෝ අපේ ළමා වැඩසටහන් වලට එන දරුවෝ හයියෙන් තෙරුවන් වඳිනවා. එහෙමයි සර්. ලස්සනට තෙරුවන් ගාථා කියනවා. සමහරට වැඩසටහන ඉවර වෙලා අපි නවත්තලා ආයෙ ළමයි ටිකක් ගිහිල්ලා බුදු පිළිම වහන්සේ නමක් ළඟ ඉඳගෙන ලස්සනට බුදුගුණ කවි කියනවා. ඒ ළමයි ඒකෙන් සතුටක් කොච්චර සතුටද දැන් බලන්න සාමාන්‍ය බටහිර ක්‍රමයට අනුව ළමයි ගොඩක් වෙලාවට සතුටු වෙන්නේ. එක්ක ෆිෂින් කියලා මාළු අල්ලන්න යනවා, එක්ක මොහොතේ දඟලන්න යනවා, එක්ක වතුර තියෙන තැන් වලට ගිහිල්ලා නටනවා ගයනවා. ගොඩක් වෙලාවට මේ සංසිඳුණු තෙරුවන් ගුණ අරබය සිත පහදවා ගන්න ක්‍රමයකට යනවා අඩුයි. ඒගොල්ලන්ගේ සංස්කෘතිය තුළ පල්ලි ඇසුරේ කරන ගීතික ආදියට උනත් දැන් දරුවෝ යොමු වෙනවා අඩුයි. ඒ රටවල සමහර පල්ලි විකුණනවා. වැහිලා ගිහිල්ලා. ඒ තරම් මේ ආගමෙන් ඈත් වෙලා තියෙන මොකද ඒ වගේ තිබ්බ යම් යම් ප්‍රශ්න නිසා. නමුත් අපේ බුද්ධ ශාසනයත් එක්ක බැඳිච්ච හරි ලස්සන ක්‍රමවේද තිබ්බා. ඒ ක්‍රමවේද අපි ඉතුරු කරගන්න ඕනේ. දැන් ආපස්සට හැරෙන්න ඕනේ. දැන් අපි මේ කොච්චර කතා කරත් වැඩක් නැහැ. අපි හිතමු මාසෙකින් මේ වසංගතේ නැති වෙලා ගිහිල්ලා කලින් විදිහටම ආය අපි කඩෙන්ම කනවනම් ඔක්කොම. කලින් විදිහටම අර තෙල් දාපු ෆ්‍රයිඩ් රයිස් කනවනම් කලින් විදිහටම ඒ වගේ පුරුදු පවත්වනවනම් තේරුම් නැහැනේ. එතකොට අපි දැන් කොත්ත මල්ලි බොනවා, වෙනිවෙල් ගැට බොනවා. ආය ලෙඩේ හොඳ වුණාම අර විස කිරිපිටිම ආය දී කර බොනවා නම් ඊට පස්සේ කොල කැඳ බොන්නේ නැත්නම් ඊට පස්සේ කළු හීනටි හාල් කැඳ බොන්නේ නැත්නම් ඊට පස්සේ දේශීය හාල් කැඳ බොන්නේ නැත්නම් ඒක නිකන් මේ අර බය වුණාට පස්සේ කරපු දේ අර ප්‍රින්සිපල් පන්තියට එනකොට සීරුවෙන් ඉන්න ළමයි වගේ. ඊට පස්සේ ගිය ගමන් ආය කෑ ගහන්න පටන් ගන්නවා. ඒ වගේ මේ වසංගතය ආවා. දැන් ඉන්න බිල්ලෝ වගේ සංවරව දැන් උපදෙස් අහනවා කෝ කියලා අහනවා. ඊට පස්සේ ආය කියයි ගෙදර ලූණු හදනාට වැඩිය කඩෙන් ලූණු ගන්න එක ලාභයි යන්නේ. ඕවට මහන්සි වෙන්න කොහෙද වෙලාවක් කියලා මේ විනාඩි 5 වැඩි. නමුත් පැය ගණන් යාළුවොත් එක්ක කතා කර ෆෝන් එක ඔබ පැය ගණන් ඉන්නවා. නමුත් ඒ වගේ කාලය අපතේ යනවා කියලා හිතන්නේ. ඒ නිසා මේ සකසුරුවන්කම මේ කාර්යශූර බව කම්මැලි නැති බව ආදී ගුණධර්ම දරුවනි ඒවා කෘත්‍රිමව පවන්ට බෑ. දැන් දෙමව්පියන්ගෙන් ඔබට ආවේ නැත්නම් ඒවා දැන් ඔබ සමහරට තරුණ දෙමව්පිය ඔබ දරුවන්ට එදා යදේ ලබා දෙන්න. අනාගතයේ ඔබ අම්මලා තාත්තලා වෙනවා. ඔබේ දරුවන්ට ඒ ආభాසය ලබා දෙන්න. දෙමව්පියෝ කාලයක් කරා. දෙමව්පියෝ තරුණ කාලේ මේවා කරා. අර අමුතු සංකර කාලයක් ආවට පස්සේ තමයි ඒ වගේ අත්මිදුනේ. ඇත්තටම කාර්යබහුලයි තමයි ලෝකෙ මිනිස්සු. හැබැයි ඒ අතර අපිට හොඳටම තියෙනවා මේ කියන දේවල් කරන්නට වෙලාවක්. ඒ නිසා සකසරුවන්කම පිරිමහන එක ඉතිරි කරගන්න එක ඒවා
මම කියන්නේ අමුතුවෙන් කවුන්සලින් දාලා උගන්වන්න ඕනේව නෙමෙයි. ඒවා පරම්පරාවෙන් එන්න ඕනේව. අමුතුවෙන් උපදෙස් ඕනේ ඔබ හිතලා බලලා ඉතුරු කරගන්න. දවසට වේල් දෙකක් කාලා ඉන්න. බත් ඇටයක්වත් අහක දාන්න එපා. හදිස්සි හරි රැයට උයපු බතක් ඉතුරුනොත් ඒක දියබත් හදලා උදේට අනුභව කරන්න. මේවා දරුවන්ට උගන්වන්න. එහෙමයි සනස්. දියබතක් හදාගන්න හැටි දැන් අපිට දියබත් හදන හැටි අම්මලා උගන්වලා නැහැ. නමුත් අපිට පුළුවන් ඒක හදාගන්න අදටත්. ඒක හේතුව ඇයි? අපි දැකලා තියෙනවා. අපි කුස්සිය සමහර ළමයි කුස්සියකට අඩිය තියන්නේ. සමහර අම්මලාත් ඉන්නවා උයන්නේ. කඩෙන්ම කන්නේ. ඉතින් අර පිටරටවල හරි ප්‍රශ්න අර ළමයෙක් අඬන වීඩියෝ එකක් තිබ්බේ. ඒ ළමයා විවිධ ආයතන කියා අනේ මේක වහලද මේකෙන් ගෙනත් දෙන්න. නෑ පුතේ අම්මා අද ගෙදර උයනවා කියද්දි අහන්නේ. ඒ දරුවට තේරෙන්නේ නෑ අම්මා ගෙදර උයනවා කියන එක මොකද්ද කියලා. උයලම නෑ. ඒ නිසා දැන් මේ ලෝකයේ ගිය වේගය හොඳටම වැඩි නිසා සබාදහම විසින්ද හතුරු උපක්‍රමයකින්ද මන්ද දැන් මේ වේගය නතර වුණා. විරාමයක් ලැබුණා මොහොතකට සතියකට දෙකකට. දැන් ආය අර අපේ පුරුදු ඇති කරගන්න ඒත් එක්ක ධර්මයක් තිබ්බොත් ඒකාන්තයෙන් ඔබ දුගතිය නම් යන්නේ දරුවනි. සුගතිය යනවා ඉක්මනින් නිවන් යන පිරිස අතරට එකතු වෙනවා. අපේ ගුණ ධර්මات එක්ක බුද්ධ ධර්මයේ තියෙන බෞද්ධ සංස්කෘතියේ තියෙන ගුණ ධර්මات එක්ක මේ අපේ වගාදිගාදි දේශීය හොඳ ගති ගුණ පුරුදු කරගෙන නවීන තාක්ෂණයත් එක්ක අපි ඉදිරියට යමු. එතකොට අපිට ජීවිතය ජය ගන්න පුළුවනි. එහෙමයි සනස. ඉතින් ඔබටත් පුළුවන් මේ සාකච්ඡාවට ඔබට දැන් කාලයක් තිස්සේ සමහරට හිතේ හිරවෙච්ච ගැටලු ඇති. ඒ ගැටලු අපිට යොමු කරන්න. කොහොමද යොමු කරන්නේ? Facebook පිටුවෙන් ඔබට පුළුවන් ඔබට ලයිව් එකත් එක්ක එකතු වෙලා කමෙන්ට් එකක් විදිහට දැන් ගොඩක් දෙනෙක් මේ විදි ප්‍රශ්න යොමු කරලා තියෙනවා. ඒ අතර ඔබටත් මේ ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. මේ ප්‍රශ්න අපිට යොමු කරනවා නෝරි කරුණාරත්න කියලා කෙනෙක් පින්වත් ස්වාමීන් වහන්සේ. මේ විදිහට අපි ප්‍රශ්න අහන්නේ. එක තැනක ඇහුණා ආදරය කියලා කියන්නේ අපි හිතින් මවාගත්ත රූපයක් හොයන එක කියලා. ඒ රූපේ නොගැලපෙනව නම් ආයෙත් වෙන කෙනෙක් හොයන එකලු ආදරය කියලා කියන්නේ. කාරුණිකව පැහැදිලි කර දෙන්න, නිවැරදි කර දෙන්න කියලා තමයි සොයනස ඉල්ලන්නේ. රූපේ විතරක් නෙමෙයි. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන පංචකාමයේම තමයි මිනිස්සෙක් හැටියට අපි බාහිර කෙනෙක්ට ආදරය කරනකොට දැනෙන්නේ. එහෙමයි. ඒක සංකල්පයක්, යථාර්ථය. යථාර්ථය ගත්තාම සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ මේ මිනිස්යාගේ කාමය කියන්නේ සංකල්පීය රාගයක්. සංකල්පීය රාගයක් නැතුව ඒ ස්ත්‍රියගේ නම් කාමයේ තියෙන්නේ එහෙනම් ඒ ස්ත්‍රිය දෙස බලන හැම පුරුෂයාටම එක හා සමාන විදිහට කාමය ඇති වෙන්න ඕනේ. එහෙමයි. සමහරුන්ට ඒ ස්ත්‍රියම එපා වෙනවා. සමහරුන්ට ඒ ස්ත්‍රිය ඕන වෙනවා. සමහරුන්ට ඒ ස්ත්‍රිය දිහා දෙස බලද්දි මධ්‍යස්ථ වෙනවා. සංකල්පයක් නෙමෙයි නම් මේ රාගය කියන්නේ. ඒක පුරුෂයා තුල තියෙන එකක් නම් ඒ පුරුෂයා දෙස බලන කාන්තාවට පුරුෂයා සමග කතා කරන කාන්තාවකට හැම කාන්තාවකටම එකම විදිහේ බැඳීමක් ඇති වෙන්න ඕන. එහෙම ඇති වෙන්නේ නැහැ. මේක බාහිර වස්තුවක බාහිර පුද්ගලයෙක් තුල තියෙන එකක් නෙමෙයි. එහෙමයි සන්නස. අපේ ජීවිතේම ගලව ගන්න බැරුව තියෙන එකකුත් නෙමෙයි. මේක අභ්‍යන්තර ඉන්ද්‍රියයි බාහිර ඉන්ද්‍රියයි අතර විඥානේ හට ගැනීම නම් වූ මේ ස්පර්ශයේ තියෙන සංකීර්ණ ගැටලුවක්. එහෙමයි. ස්පර්ශයත් එක්ක වැරදි විදියට කල්පනා කරපුවාම ඒ සංකල්ප රාගය උපදිනවා. එහෙමයි සන්නස. ඒක මොහොතින් මොහොත වෙනස් වෙනවා. අපි සමහරට කියන්න පුළුවනි එක පුද්ගලයෙකුට ආදරය කරන්නේ ඒක තමයි රාගය කියලා. නමුත් අපිට රූපේ විතරක් නෙමෙයිනේ. අපි කෑම බීමට ආස කිරීම රස රාගය. කෑම බීමේ පාටට ආස කිරීම ඒක වෙනම රූප රාගයක්. එහෙමයි සනස. පපඩමක් හැපෙනකොට ඇහෙන සද්දට ආස කිරීම ඒක ශබ්ද රාගයක්. හැමතැනම තියෙනවා මේ පංචකාමය. එහෙමයි. එතකොට ඒක හටගන්නේ අපේ අභ්‍යන්තර ඉන්ද්‍රියයි බාහිර රූප ශබ්ද ගන්ධ රස පහසයි අතර විඥානය හටගත්තාම ස්පර්ශය තුළින් සැප විඳීමක් හරි දුක් විඳීමක් හරි උපේක්ෂා විඳීමක් හරි හටගන්නවා. මේක සංකල්පීය රාගයක්. ඒක යථාර්ථය දකිනකොට ටික ටික පාලනය වෙනවා. එහෙමයි. එතකොට එක පුරුෂයෙකුට ආදරය කරා කියමු ගැහැණු ළමයි. එතකොට එයාගේ යම්කිසි නුගුණයක් හිතනකොට ආදීනව හිතනකොට ඒ බැඳීමම නැති වෙලා යනවා. මේකේ සාමාන්‍ය ආදීනව හිතද්දිත් බැඳීම නැති වෙලා යනවා නම් බහුලව ආදීනව හිතනකොට යථාර්ථයේම හිතුවොත්
මේ රූපේ නැසෙනවා, වෙනසෙනවා, අනිත්‍යයි, දුකයි, අනාත්මයි යථාර්ථ අවබෝධය තුළින් කලකිරෙනවා. කලකිරනකොට නොවැළෙනවා. ඒ නිසා එහෙම කියලා මේ හිතුව මේ කලකිරෙන්න නම් තියුණු ප්‍රඥාවක් තියෙන්න ඕනේ. දැන් ගවේෂ උපාසකතුමා මේ හිතුව මේ පැවිදි වුණා. අද පැවිදි වෙන්න ගෙවල් වලින් අවසර දෙන දරුවන්ට පැවිදි වෙන්න හිතෙන්නේ නැහැ. පැවිදි වෙන්න හිතෙන දරුවන්ට ගෙවල් වලින් අවසර දෙන්නේ නැහැ. ඊට පස්සේ ගෙවල් වලින් අවසර දෙන්නේ නැති දරුවෝ ඉන්නවා. අනේ අපිට අවසර දෙන්නේ නැහැ නේ කියා. කාලයක් ගිහිල්ලා දෙමව්පියෝ කියනවා අනේ පුතේ පැවිදි වෙයන් අපි විඳින දුක් විඳින්න එපා. එතකොට ඒ ළමයා කැමති නැහැ පැවිදි වෙන්න. දැන් ඔන්න මේ කාලේ මේ ප්‍රශ්නත් එක්ක ගොඩක් දෙමව්පියෝ කියයි පුතේ ගිහිල්ලා පැවිදි වෙන්න කියලා. පුතේ ගිහිල්ලා පැවිදි වෙන්න අපි මේ විඳින දුක තේරෙනවා මේ ජීවිතවල හිර වෙලා කියලා කියාවි. හැබැයි එතකොට දරුවා සෝදානම් නැහැ පැවිදි වෙන්න. සමහර විට හොඳට ඉන්න කාලේ දරුවට ධර්මය අහලා හිතෙනවා පැවිදි වෙන්න. දෙමව්පියන්ට ඒ වෙලාවේ දුක යට ගිහිල්ලා දෙමව්පියෝ අවසර දෙන්නේ පැවිදි වෙන්න. මේ මනසේම තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ලෝකෙ දෙස බලන විදිය යෝනිසෝ මනසිකාරයෙන් බලද්දී යථාර්ථය තේරෙනවා. අයෝනිසෝ මනසිකාරයෙන් බලද්දී රැවටෙනවා. එහෙමයි. මේක තමයි ස්වභාවය. ඉතින් අපි හිර වෙලා ඉන්නේ කාමයන්ට අපි ඇලිලා කටයුතු කරන්න. ඉතින් අපි ධර්මයේ තුලින් තමයි ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් ඒ වෙනුවෙන් තමයි ශ්‍රද්ධා රූප වාහිනියේ මේ සතියන්තේ ඔබට මෙලෙසින් යෝන් දහම් වැඩසටහන ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ වගේම ලක්විරුක වන්නදොලිය ඔස්සේ ඒ වගේම තමයි ඉතින් සමාජාල මාධ්‍ය ඔස්සේත් ඔබ වෙතට සමීප කරන්නේ. ආරාධනා කරනවා ඉතින් ඔබේ ප්‍රශ්න යොමු කරන්න. බොහෝ දෙනෙක් යොමු කරනවා තමන්ට තියෙන ප්‍රශ්න තමන්ට දැනෙන දේවල්. පින්වත් ස්වාමීන් වහන්සේ මේ අනුරාධ කියලා කෙනෙක් ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. මේ විදිහට තමයි ප්‍රශ්නය අපෙන් අහන්නේ ස්වාමින් වහන්සේ. තමන්ගේ ප්‍රශ්නය යොමු කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ මේ බඹසර සීලය පිළිබඳව පැහැදිලි කිරීමක් තමයි ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. මම වාක්‍ය දෙකෙන් කියන්නම්. අපි මේ කරුණ පැහැදිලි කරලා තියෙනවා. බඹසර කියන්නේ අර තියෙන ආරාචාරයේ විරතා මේ තුන ගාම ධම්මා. ග්‍රාම්‍ය ධර්මයක්. ලාමක ධර්මයක් වන මෛථුන සේවනයෙන් වැළකීම තමයි බ්‍රහ්මචාරී බව. විවාහ වෙච්ච අඹුසැමියන් හැටියට ඉන්න කෙනෙක් නම් අඹුසැමියන් හැටියට පෞල් ජීවිතේ කාම සේවනයක් කරන්නේ නැහැ. අන්න බ්‍රහ්මචාරී. විවාහ නොවෙච්ච කෙනෙක් නම් කිසිම කාම සේවනයක් කරන්නේ නැහැ. එතකොට ලිංගික වශයෙන් ලබන ආස්වාදයකට යොමු නොවීම තමයි බ්‍රහ්මචාරී බව කියලා කියන්නේ. අතිශයින්ම පරිපූර්ණව රකින්න නම් කිසිදු ලිංගික ආස්වාදයක් නොලබා ඒ බ්‍රහ්මචාරී සීලය ආරක්ෂා කරගන්න ඕනේ. එහෙමයි සනස. තවත් ප්‍රශ්නයක් යොමු වෙනවා පින්වත් ස්වාමීන් වහන්සේ මේ තිසරු සන්දීප කියලා කෙනෙක් ප්‍රශ්න යොමු කරන්නේ. එතකොට මේ සිංහල විවාහ චාරිත්‍රය පෝරු අෂ්ටක වගේ දේවල් එක්ක බුදුදහමේ සම්බන්ධයක් තියෙනවද? එහෙම නැත්නම් මේ අතීතයේ සංස්කෘතියත් එක්ක සම්බන්ධ දේවල්ද? ස්වාමී භාර්ය යුතුයකම මේ වගේම ගිහි ජීවිතය ගැන නෙමෙයි මම අහන්නේ. මංගල උත්සවය ගැන තියෙන චාරිත්‍ර ගැන කියලා තමයි ස්වයංස කියන්නේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ මෙහෙම. අපි මේ ඉන්නේ කාම ලෝකේ. එහෙමයි. කාම ලෝකේ මිනිස්සුන්ට ඒ ප්‍රදේශවලට ඒ දේශ දීපාන්තරවල ආවේනික විධි ක්‍රම තියෙනවා. එහෙමයි. සිරිත් විරිත්. ඒකෙදී අපි බලන්න ඕනේ මේ විධි ක්‍රම ධාර්මිකද අධාර්මිකද කියන එකයි. දැන් ලස්සනට සරසලා පෝරුවක් ගහලා ඒක උඩ ඉඳලා ආශිර්වාද කරලා වෙඩින් එකක් ගන්නවා. එහෙමයි. ඒක කිසිම අධාර්මික දෙයක් නැහැනේ. ඒ කිසිම අධාර්මික දෙයක් නැහැ. දැන් අපේ සිංහල බෞද්ධ විවාහ ක්‍රමයක් තියෙනවනේ පරම්පරාවෙන් ආපු. එතකොට මේ බෞද්ධ විවාහ ක්‍රමය අපිට කවද කොතනින් පටන් ගත්තද කියලා කියන්න බෑ. හැබැයි යශෝදරා වයි සිද්ධාර්ථ කුමාරයා අතර ඇති වෙච්ච විවාහ උත්සවය පිළිබඳත් විස්තර අපේ පරණ කතා පොත්වල තියෙනවා. හැබැයි ඒ පොත් ලියන කාලේ අතීතයේ මෙහෙම වුණාය කියලා ඒ කාලේ තිබ්බ සිරිත් විරිත් අනුව ලිව වෙන්නත් පුළුවන්. අපිට කොහොම වුණත් ඈත අතීතයේ ඉඳලා ආපු සිරිත් තියෙනවා. දැන් අපි රොබර්ට් නොක්ස්ගේ පොත ගත්තාම ඒ කාලේ හරි අමුතු සිරිත් තිබිලා තියෙනවා. එහෙමයි. මහනුවර රාජධානී විවාහ උත්සවයක් වෙනකොට ඒක කියන දැන් නැහැ ඒක. බලන්නේ කලින් කලට වෙනස් වෙන හැටි. කියන කාන්තාව දැන් එක මගුල් ගෙදර තියෙනකොට විවාහ වෙන දවසේ ආවාහ විවාහ උත්සවයේ අතර පිරිමි එළිය ලොකු මඩුවක් ගහනවා කියනවා. එහෙමයි. එළිය ලොකු මඩුවක් ගහලා ඒකට වියන් බැඳලා බිමට පැදුරු එලලා
ඒක මැද ලොකු මේසයක් තියලා ලොකු ඒකට කෙසෙල් කොළ එලනවලු. තවපු කෙසෙල් කොළ එලලා වටේට පිරිමි කට්ටිය ඉඳගෙන ඒ බතුයි වෑංජන එකට දාලා ඒ වටේටම ඉඳගෙන පිරිමි අය අනුභව කරනවා. එතකොට බලන්න ඒ පුරුදු දැන් නැහැනේ අපේ. එහෙමයි. දැන් මේ මුස්ලිම් අය පින්වතුන්ගේ තියෙන්නේ. ඒගොල්ලෝ අතර තියෙනවා මේකට වාඩි වෙලා කන එකක්. අතීතෙ තිබිලා තියෙන මොකද වර්ග දෙකක් නේ දැන් පවුල් දෙකක්. එහෙමයි. ඒ කාලේ හරියට කුල අතර පරතරය ගැන හොයලා තියෙනවානේ. සමාන කුලයකින් තමයි බිරිඳක් ගේන්නේ ඒ කාලේ. එතකොට අපි ඔබටත් අපේ පවුලේ අපේ වර්ගයේ අයට වගේම සලකනවා කියන එක පෙන්වන්න පිරිමි කට්ටිය එක මේසේ ඉඳගෙන කනවා. දැන් අපි අදටත් එක මේසේ ඉඳගෙන කනවා. හැබැයි වෙන වෙනමනේ. එදා කරලා තියෙන්නේ එකට බත් බෙදලා වටේට ඉඳගෙන අනුභව කරලා. කාන්තාව ගේ ඇතුලේ මේ විදිහට අනුභව කරනවා. කාන්තාව පිරිමි එකට වාඩි වෙලා කාලා නැහැ. එහෙමයි සනස්. ඒ කාලේ මහනුවර යුගයේ වෙනකොට. මේක මට මතක රොබර්ට් නොක්ස්ගේ පොතේ හරි ඩේවුදුටු ලංකාව කියන පොතේ හරි තියෙන්නේ. එහෙමයි සනස්. එතකොට ඒ පුරුදු කලින් කලට වෙනස් වෙනවා. දැන් අද වර්තමාන එනකොට අපි බලමු තියෙන පුරුදු මොනවද කියලා විවාහයකදී. ඊට පස්සේ දැන් නම් අර ප්‍රී ෂූට් කියලා එකක් කරනවානේ. විවාහයට කලින් ඇල්බම් එකක් හදන්න, වීඩියෝ එකක් හදන්න ඒ යම් කිසි මාධ්‍යත් එක්ක සම්බන්ධ කටයුතු කරනවා. එහෙමයි. ඊළඟට ඔන්න පෝරු හදනවා, අෂ්ටක කියනවා, ජයමංගල ගාථා කියනවා. ඊට පස්සේ අර මුදුමාරු කරගන්නවා, ඇඳුම් අඳිනවා. ඒ වගේදී අපි ගත්තාම එතන අපි තේරුම් ගන්න ඕන එක එක සීමා. ප්‍රී ෂූට් කියන දෙයේදී ආදායම වේදම ගැන අපි බලන්න එපා. හොඳට ආදායම තියෙන කෙනෙක් නම් ගැටලුවක් නැහැනේ. එයා මොන විදිහේ උත්කර්ෂවත්ව විවාහය ගත්තත් කමන්නේ. පන්සිල් කඩන්න නැතුව එයාට හොඳ ආදායමක් තියෙනවා නම්. නමුත් සාමාන්‍ය මේ දුවලා අර ලොකු මිනිස්සු කරන ඒවා දැකලා ණය වෙලා මිනිස්සයාට බල කරනවා නම් අනේ අපි මෙහෙම කරමු කියලා විවාහ වෙන්න කලින් මෙතන සමගිය බින්දෙනවනේ. එහෙමයි සර්. සමහර ලාවට මේ විවාහ වෙලා අවුරුදු ගානක් යන ණය ගෙවන්න වෙනවනේ. ණය ගෙවන්න වෙනවා. සමහරට ඇල්බම් එක ලක්ෂ 2-3ක්. ඒකට වත්ත තියෙන ගස් කපලා විකුණලා තමයි හදන්නේ. කිසිම තේරුමක් නැහැ. එක්කෝ ඉඩම්ක් උකසට තියලා එක්කෝ තමන්ගේ මොනවා හරි යාළුවෝ ලවා ණයක් අරගෙන එහෙමයි. විවිධ දේවල් කරලා ලොකුවට පේන්න ගන්න එකේ ඒක නිකන් පුහු දෙයක්. එහෙමයි. ධාර්මිකව තමන්ට වියදම් කරන්න පුළුවන් විදිහට ඒකේ සීමාව දැනගන්න ඕනේ. සීමාව දැනගෙන ඇඳුම් පැළඳුම් ගන්න ඒවා, පෝරුව හදන ඒවා, සිරිත් විරිත් ඔක්කොම අෂ්ටක කියන එක හරීම එතන බුදුගුණනේ කියන්නේ. එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාව විස්තර කියලා. ජයමංගල ගාථා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ අභියෝග එනකොට ජයගත් අවස්ථා. ඒ තේජසින් ඔබට ජයමංගල්‍ය වේවා. සන්තේජසා භවතුතේ ජයමංගලාණී කියලා සෙත් පතනවා. හැබැයි ඒවා දැන් සිරිත් විරිත් බවටමපත් වෙලා සමහරට ජයමංගල ගාථා අටම කියන්නේ නැහනේ. ඒක එක ගාථාවයි. ඊට පස්සේ අග ගාථාව කියනවා. ඒකේ තේරුමක් දන්නේ නැහැ. යෝජනා කරනවා මම පුළුවන් නම් පාලි සිංහල දෙකෙන්ම ජයමංගල ගාථා කියන්න. මොකද තේරුම දන්නේ නැහැ මිනිස්සු. එහෙමයි. දැන් අපේ එක අසපුවක ස්වාමීන් වහන්සේලම ජයමංගල ගාථා ලස්සනට සජ්ජායනා කරලා. ඒ අතලින් ගියපු තරුණ දරුවෙක් අසපුවට එන යන කෙනෙක් නෙමෙයි පාරායනේ තැනක ඉඳගෙන සජ්ජායනා කරලා තියෙන්නේ. එහෙමයි සර්. එතන පාරේ ගියපු දරුවෙක් hina වෙලා. මොකද hina වෙලා තියෙන්නේ? ඒ දරුවා දන්නේ මේක මගුල් ගෙවල් වල කියන එකක් කියලා විතරයි. ජයමංගල ගාථා කියන්නේ මේ පිරිත් කියද්දි සෙත් පතද්දි කියන එකක්. මේක මේ බොහොම මහානුභාව සම්පන්න අර්ථ සම්පන්න එකක් කියලා දන්නේ. ඒ නිසා ඒ වගේදී ඔතන තියෙන නැකත් පොරොන්දන් පස්සේ යන එකයි ඊට පස්සේ අරක්කු සිගරට් ගේන ඒවයි ඊට පස්සේ විශේෂයෙන් කෑම පිසීම පිණිස සත්තු මරවලා ඕඩර්ස් දීලා ගන්නවා නම් ආන්න ඒවා තමයි අධාර්මික. එහෙමයි. ඊට පස්සේ අර තවත් එකක් මතක තියාගත යුතුයි. තරුණ දරුවෝ දැන් ඒක අනවශ්‍ය විදිහට අරගෙන රැග් කරන එක. එහෙමයි. විල්බර් වල දාගෙන විවිධ බෝඩ් ගහලා අසභ්‍ය වචන කන පිට හරවලා ඒ වගේ මහා ලාමක ක්‍රියාවන් නොකළ යුතුයි. තරුණයෝ හැටියට යම් කිසි විහිළු තහලුවක් කරන්න පුළුවන් එවැනි අවස්ථාවක. ඒ වගේ සීමාව තේරුම් ගන්න ඕනේ. එහෙමයි.
ඉතින් මේ ඔබට අවස්ථාව තිබෙනවා දැන් මේ වගේ ඔබේ ගැටලු අපිට ඉදිරිපත් කරන්න පින්වත් ස්වාමීන් වහන්සේත් එක්ක අද දවසේ මේ තරුණ පිරිස ඉලක්ක කරගෙනම තමයි අද මේ වැඩසටහන ඔබ වෙත අරන් එන්නේ යෝන් දහම් වැඩසටහන. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අපි හිතුවා දැන් මේ කාල සීමාව අපි අර කලින් කිව්වා වගේ මේ වැරදි නිවැරදි කරගන්න අපිට මගහැරුණු දේවල් හදාගන්න අවස්ථාවක් නේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට දැන් පහුගිය කාල සීමාවේ අපි මේ අම්මලා තාත්තලා හැමෝම රැකියාවක් කරනවා ස්වාමීන් වහන්සේ. එතකොට මේ දරුවා සමහර විට හම්බ වෙන්නේ ගොඩක් අඩුවෙන්. අම්මා ගෙදරින් යද්දි රැකියාවට දරුවෝ නිදී. ඒ වගේම අම්මලා තාත්තලා ගෙදරට එද්දි සමහරලාට දරුවෝ නිදීත්. ඉතින් මේ වගේ වටපිටාවක් ඇතුළේ සොයනස්ස මේ පවුලේ හැමෝමත් එක්ක එකතු වෙලා මේ ආහාර වේලා කැම් වේලා ගන්න දෙන අවස්ථාව බොහොම අඩුවෙන් තමයි ඒ කාල සීමාවේ තිබුණේ. නමුත් සංශ දැන් අපිට ඉඩ තියෙනවා. පවුලේ හැමෝමත් එක්ක එකතු වෙලා පවුලේ අපේකම් ලං කරගන්න අපිට මගහැරුණු දේවල් ලං කරගන්න මේ කාල සීමාව බොහොම වටිනව නේද සොයනස්ස? මම හිතන්නේ දැනටමත් කරනවා ඇති. හැම පවුලකම එකතු වෙලා එකම වෙලාවෙ කෑම ගන්නවා. අපිට මතකයි අපේ අම්මලා අපේ අත්තම්මලා වුණත් කෑම වේලා ඉස්සල්ලාම තාත්තට බෙදලා ඊට පස්සේ තමයි දරුවන්ට දෙන්නේ. ඒ වගේ දේවල් දුවලට තේරෙන විදිහට අම්මලා පෙනෙන්න කරපුවාම ප්‍රමාණවත්. එතකොට ඒක දුවල දන්නවා. ඊට පස්සේ දරුවොත් එක්ක එකට අනුභව කරන එක ඔබ අද මේ සතිය දෙක තුල කරන දේ තව අවුරුදු 80ක් පවතිනවා. ඇයි ඒ දරුවෝ තරුණ වයසට ඇවිල්ලා විවාහ වෙච්චාම නිවසේ ওই විදිහේ පසුබිමක් හදා ගන්නවා. ඒ නිසා අම්මලත් විශේෂයෙන් මේ දවස්වල දැනගන්න ඕන තමන්ගේ කට පරිස්සම් කරගන්න. මොකද හේතුව සමහර අම්මලා ඉන්නවා ඕනෑමට වැඩිය කියවනවා. හැම එකම ඕන එකටයි එපා එකටයි කියවන්න පුරුදු තියෙනවා. සමහර තාත්තලා ඉන්න ඕන එකටයි එපා එකටයි කියවෙනවා. දරුවන්ට සමහරට ඒක වදයක් බවට පත් වෙනවා. හැමෝම තම තමන් ගැන හිතන්න. අඩුපාඩු හදා ගන්නවා කියද්දි ලක්ෂණ සීලය විතරක් නෙමෙයි. දුවෙක් ඉන්නවා නම් අම්මට උයන්න උදව් කරන්නේ නැති. ඒක අඩුපාඩුවක්. එතකොට ඒ උයන්න දන්නේ නැති දුවෙක් ඉන්නවා නම් ඒක අඩුපාඩුවක්. මේ දවස්වල ආදරයෙන් අම්මලා දුවලට උයන්න උගන්වන්න ඕනේ. වැඩ ගන්න ඕනේ. වැඩ ගද්දිත් හැම වෙලාවෙම අගය කරන්න ඕනේ. දැන් සමහර අම්මලා ඉන්නවා ආච්චිලා ඉන්නවා දරුවන්ට දුවලට මිනිබිරියන්ට උයන්න උගන්වන්න බෑ. හේතුව ඇයි තමන්මම වර්ණනා කරගන්නවා මිසක අර ළමයා හදන එක කවදාවත් වර්ණනා කරන්නේ නැහැ. අපි හිතමු හොද්දක් හැදුවයි කියලා දුවක්. ඒකේ අඩුපාඩු කියනවම මිසක ඒක වර්ණනා කරන්නේ නැහැ. ඒක ඉස්සල්ලා වර්ණනා කරලා ඊළඟ දවසේ ඔයාදී තමයි කියන්න ඕනේ චුට්ටක් මෙන්න මෙහෙම මේක හොඳට හොද ගන්න ඕනේ. හේදුවේ නැත්තම් මේකේ පොඩි අමුතු රහක් එනවා. මේක හොඳට ලුණු දාන්න ඕනේ මෙන්න මේ වෙලාවට මේ පමණට. ඉස්සල්ලා ටිකක් දාලා රහ බලන්න ඕනේ. ඒ ක්‍රමයේ උගන්වන්න ඕනේ. මේ ප්‍රායෝගික පුහුණුවක් විශ්වවිද්‍යාලයක් වගේ මේ දවස්වල ගෙදර උගන්වනවා නම් දරුවන්ට පැල හදන්න උගන්වන විදිය. මට මතකයි අපේ තාත්තා ඉස්සර ලක්ෂණ හරියට පැල හදන්න උනන්දු කරනවා. අපි දැන් අර කළු පාට පොලිතින් රෝල් ගෙනල්ලා ඒක කපලා එකම ගානට මැනලා කපලා කියත් පටියක් තියලා රත් කරලා ඊට පස්සේ ඒකට පස් පුරවන්න ඕනේ. හැබැයි පස් පුරවන්නේ ඒක අනිත් පැත්ත හරවලා කවරේ. සාමාන්‍යයෙන් මම දැකලා තියෙනවා පැල හදලා සමහර අය ඔන පටි කපලා කියත් පටිය තියලා රත් කරලා ඒ පැත්තේ එළියට පේන්නම තමයි හදලා තියෙන්නේ. එතකොට ඒක හරියට බිම හිටින්නේ නැහැ. අනිත් පැත්ත හරවලා පස් පුරවන්න ඕනේ. හැබැයි ඊටත් කලින් පංච කරන්න ඕනේ. කියත් පටියෙන් රත් කරලා අර කවර හදාගත්තට පස්සේ යට හරියට වෙන්න සිදුරු හදන්න ඕනේ. ඒක පංචරකින් විදිනවා. එහෙමයි. විදලා ඊට පස්සේ අනිත් පැත්ත හරවනවා. අනිත් පැත්තට පොහොර පස් හදාගෙන දාලා අර මුළු දෙක ඇතුළට ඔබනවා. එහෙමයි. මුළු දෙක ඇතුළට ඔබලා බිම ගහලා රවුමට හදා ගන්නවා. ලස්සනට පෝච්චි හදන එක තාත්තලා කියලා දෙන්න ඕනේ. පුංචි දරුවන්ට මේ අවුරුදු 5 4 ළමයින්ට පවා තේරෙනවා. ඒක කියලා දුන්නාම ඒ දරුවා දන්නවා. මට මතකයි අපි ඔය පොල්ගහවෙල සංඝ ආවාසයේ ඔය අලුත් ආවාසය හදන්න කලින් ආවාසය කැඩුවා. එතකොට ආවාස කඩද්දී අපි මේ පරණ ගඩොල් ගොඩ ගැහුවා. ගොඩ ගැහුවා අයිනක. ගොඩ ගහ ඉන්න තැනට ලොකු ස්වාමීන් වහන්සේ ඇවිල්ලා අපිට ආවාද කළා. ඔහොම නෙමෙයි ගොඩ ගහන්නේ. මෙන්න මෙහෙම කියලා ගඩොල් එක පැත්තකට ගඩොල් ඇටියක් තියන් ගිහිල්ලා ආය අනිත් පැත්තට ගඩොල් දෙකක් තියෙනවා. ආය උඩ පැත්තට. අපි ඉතින් මේක මේ ගෙනියනවනේ දැන් කියලා එක පැත්තටම ගොඩ ගහගෙන ගියා. නමුත් ඒක කාගේ හරි කකුලට වැටෙන්න පුළුවන්.
ඒ නිසා gadol ගොඩක් ගොඩ ගන්න විදිය, මල් පාත්තියක් හදා ගන්න විදිය. මම දැක්ක ලස්සන පින්තූර එවනවා මේ දවස්වල අපිට මේ වැඩසටහන් කරන නිසා තරුණ දරුවෝ අපි අඳුරන අය පොල් එලි වලින් ලස්සන මල් පාත්ති හදනවා. පිඩලිය වල ලස්සන පාත්ති හදනවා. ඒවා තාත්තලා උගන්වන්න ඕනේ ඒවා. අම්මලා උගන්වන්න ඕනේ ඒවා. අයියලා අක්කලා උගන්වන්න ඕනේ ඒවා. පුංචි දරුවෝයි හැමෝම එක්ක වැඩ කරලා ඊට පස්සේ අතපය හොදගෙන අම්මාර වත්තේ පිටියෙන් පලාකොලයක් හොයලා මැල්ලුමක් හදලා ව්‍යංජනයක් හදලා තියෙන මේ රස්නේ පිට බත් ටිකක් කන මේ සංස්කෘතිය ඒක හරිය සමගි සම්පන්නයි. ඉතින් හැමෝටම උදව් කරගත්තොත් ඒ පුහුණුව ගෙදරදීම ලබන්න පුළුවන්. එහෙමයි සනස. ඉතින් ඒ නිසා මේ ඔබත් උත්සාහ කරන දැන් මේ අපේ දේවල් අමතක වෙලා යන නොදී අපේකම අපේ දේවල් මේ හැම දෙයක්මත් රැකගන්න මේ කාලෙදී හුරු වෙන්න. ඔබට පුළුවන් මේ දේ කරන්න. පින්න ස්වාමීන් වහන්සේ මට දැන් ඔබ වහන්සේ මතක් කරා වගේ මේ කාලේ දැන් අපිට මේ අර වගා කරන්න හුරු වෙච්ච කාලයක්නේ. ඒකට සංස පවුලේ හැමෝමත් එක්ක එකතු වෙලා මේ වගාවට පවා යොමු වෙන්න පුළුවන් නිසා අපි ඉස්සෙල්ලා මේ කාරණාව මතක් කරා. දරුවොත් එක්ක සංස කියන සමහරලාට තාත්තට අම්මට මේ දරුවන්ට කියලා දෙන සමහරලාට අර අපිට මතකයි දැන් අර ඒ කාලේ ගම්වල තිබුණු සංස කියන්නේ දරුවන්ට කියන මේක ඔයාගේ පැලේ මේක වා පරිස්සම් කරගන්න. එහෙමයි. අර ඒකේ මම හිතන්නේ ලක්ෂාන් මේ නවීන තාක්ෂණයක එකතු කරන්න ඕනේ ළමයිව. සම්පූර්ණ අපි පරණ යුගයට ගිහිල්ලා කරන්න බෑ. එහෙමයි සනස. දැන් අපි ගත්තොත් අද ඉන්නවා තරුණ තාත්තලා. ඒ තරුණ තාත්තලා අර සීයලා විදිහටම කරන්න ඕනේ ඒක. දරුවෙක් දැන් අපි හිතමු පැල හදනකොට දරුවේ ෆෝන් එකකින් වීඩියෝ කරනවා නම් තාත්තලා බයින්න හොඳ නැහැ. ඕක තියලා ඇවිල්ලා මේ වැඩ කරපන් කියලා බයින්නේ නැහැ. තාත්තලා ඒකටත් ඉඩ දෙන්න ඕනේ. වගා කරලා ෆොටෝ එකක් ගහලා ඊට පස්සේ තාත්තත් ඒවට උදව්ලා අපි දැකලා තියෙනවා. එහෙම. වයසක තාත්තලා සමහර ගුරුවරු ඒගොල්ලෝ දන්නවා ළමයිගේ මනස වැඩ කරන්නේ කොහොමද කියලා. ඒ නිසා ඒ අයත් ඒ දරුවොත් එක්කම අපි දැක්කේ කොරෝනා සින්දුවක් හදලා තියෙනවා අම්මයි දුවලයි පුතයි එකතු වෙලා වාදනය කරනවා. එතකොට මේ නවීන තරුණ දරුවෝ හිතන විදිහ පිළිබඳ සංවේදී බවක් අම්මලා තාත්තලාට තියෙන්න ඕනේ. අපිට එකපාර සම්පූර්ණයෙන් ෆෝන් අයින් කරන්න කියලා සියලු දේෙන් ඈත් වෙන්න කියලා කරන්න බෑ. අපිට කියන්න තියෙන්නේ මේක හොඳ දේවල් වලට පාවිච්චි කරන්න. එතකොට දරුවෙක් පැලයක් හදන එක පොඩි පාත්තියක් හදාගන්න එක මුලින් ඉඳලා වීඩියෝ කරලා ඒකෙන් ලස්සන වීඩියෝ එකක් හදලා මියුසික් එකක් දාලා එයාගේ Facebook එකට හරි YouTube channel එකට හරි දානවා කියන්නේ අපි ඒක අනුමෝදන් වෙන්න ඕනේ. ඒක වර්ණනා කරන්න ඕනේ. මේ උඹලා ඔව ලෝකෙට පෙන්වන්න නෙමෙයි කරන්න ඕන කියලා හැම එකක්ම අර පරණ කාලේ විදිහට විවේචනය කරන වැඩිහිටියන්ගේ සංස්කෘතිය අතාරින්න ඕනේ. නූතනය තාක්ෂණ භාවිතයත් එක්ක ඉදිරියට යන්න ඕනේ. ඒ වගේදී සීමාව තරුණ දරුවෝ දැනගන්න ඕන. දැන් සමහර දරුවෝ නැගිටලා ෆෝන් එක ඔබ ඉන්නවා. අම්මා කිරියක හදලා ගෙනත් දෙනවා. ඊට පස්සේ ආයෙ ටිකක් ඉන්නවා. ආයෙ කණ්ඩ කියලා කතා කරපුවම ගිහලා කනවා. ආයෙ ඇවිල්ලා ෆෝන් එක ඔබ ඉන්නවා. ආයෙ නිදා ගන්නවා. ආයෙ හැරිලා ආයෙ කනවා. ආයෙත් ෆෝන් එක ඔබ ඉන්න. දවසම බලද්දි වැඩිපුරම ගණන් හදලා බැලුවොත් එක ළමයෙක් දවසට පැය 6-7කට වැඩිය ෆෝන් එකේ ඉඳලා Facebook එකේ ඉඳලා වීඩියෝස් බල ඉඳලා ඒ පැය 6ක් වීඩියෝ බලන ළමයා Facebook එකේ ඉන්න ළමයා යාළුවොත් එක්ක මැසේජ් කරමින් ඉන්න ළමයාට පුළුවන් නම් පැය 3ක් අතරින් ඉස්සලා හරි කමන්නේ පැය 3ක් ඉන්න 6න් 3ක් ඉඳලා 3ක් සාමාන්‍ය මේ එදිනෙදා වැඩ කරන්න. ඒකෙන් ලැබෙන තෘප්තිය අත්විඳින්න. ඒ හිතකට තෘප්තියක් තියෙන්න එපා, ආහාරයක් තියෙන්න එපා පවතින. ඒ ආහාරය සතුට ලැබෙන්න ඕනේ. තමන් කරන දේ නිකම්ම වගා කරන්න කිව්වට බෑ. වගාවෙන් සතුටක් ලැබෙන්න ඕනේ. ඒ නිසා මම තරුණ අම්මලා තාත්තලාට වයසක අම්මලා තාත්තලාට කියන්නේ දරුවෝ ෆෝන් එකට ඇබ්බැහි වෙච්ච අය ඉන්නවනේ එකපාර උදුරලා අරන් විසික් කරන්න එපා. එකපාර ගලවන්න හදන්න එපා. උපක්‍රමශීලී වෙන්න. උපක්‍රමශීලී වේ දරුවට කියන්න ඔබ පැලේ හදනකොට දරුවට කියන්න ලස්සන වීඩියෝ එකක් හදන්න කියලා. එතකොට දරුවට ඊට පස්සේ කියන්න පුතේ ඔයත් පැලයක් හදන්න කියලා. පුංචි දරුවන්ට කියන්න පැලේ හදලා එයාගේ නම එකේ ගහන්න කියලා. පුංචි දරුවන්ට කියන්නේ ඒක දවස ගානේ උසමයින්න කියලා. මේ විදිහේ ඔබ පොඩ්ඩක් දරුවන්ගේ අධ්‍යාපන පොත් පෙරලා බලන්න. විෂය නිර්දේශ දැන් අන්තර්ජාලය තුල තියෙනවා. එක වසරේ විෂය නිර්දේශය ගන්න පුළුවනි. එක වසරේ දෙක වසරේ විෂය නිර්දේශ අරන් කියවන්න අම්මලා තාත්තලා. එහෙමයි. දැන් ඉස්කෝලේ ගිහිල්ලා ගුරුවරුම කරනකන් ඉන්නේ නැතුව. ඒකේ අදහස ඔලුවට ගන්න. අදහස අරගෙන
ඔබ හිතන්න මේ gedara පරිසරයේ එදිනෙදා වැඩ කරද්දී ඒ හැකියාව වර්ධනය වෙන විදිහට ළමයාට උපදෙස් දෙන්නේ කොහොමද කියලා. ඒක වසරේ ළමයිට අකුරුවත් කියලා දෙන්න කියලා නෑ. කියන්නේ එයාගේ පුළුවන් තරම් එයාගේ හොඳ දේවල් අගය කරන්න කියලා. එහෙමයි සර්. ඉතින් ඒ දරුවාට පුළුවන් නම් පලාකුල ටිකක් දීලා පුතේ මේක හොඳට තෝරලා දෙන්න. ඊට පස්සේ තේරුවට පස්සේ ප්‍රශංසා කරන්න. ඊට පස්සේ ඒ ටික හොදන් එන්න. හේදුවට පස්සේ ප්‍රශංසා කරන්න. දන්නේම නෑ ඊළඟ දවසේ 11 වෙනකොට කියයි අම්මේ දවල්ට උයන්න පටන් ගමු අපි කියලා දරුවම ඇවිල්ලා. එයා ආසයි අර ප්‍රශංසා කරන එක. ඒ නිසා විවෘතව හිතන්න, ප්‍රායෝගිකව හිතන්න. ඒක තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ තත්ත දක්කෝ හෝති අනලසෝ තත්රූපායාය වීමංසාය සමන්නාගතෝ අලංකාතුන් අලං සංවිධාතුන්. කටයුතු කරද්දී ශ්‍රාවකෙක් තුල තියෙන්න ඕනේ ඒ කටයුත්තේදී, රැකියාවේදී, ඒ වෘත්තියේදී, ඒ ක්‍රියාකාරකමේදී දක්ෂ වෙන්න ඕනේ. තත්ත දක්ඛෝ හෝති අනලසෝ කම්මැලි නැති වෙන්න ඕනේ. තත්රූපායාය වීමංසාය සමන්නාගතෝ තැනට සුදුසු නුවණින් යුක්ත වෙන්න ඕනේ. තැනට සුදු උපායශීලී වීමංසනින් යුක්ත වෙන්න ඕනේ. මේක මෙහෙම කරොත් මෙහෙම වෙනවා. මෙහෙම කරොත් මෙහෙම වෙනවා කියලා. අලංකාතුන් අලං සංවිධාතුන්. කටයුතු සුදුසු විදිහට සංවිධානය කරගන්න ඕනේ, ලෑස්ති කරගන්න ඕනේ, කළමනාකරණය කරගන්න ඕනේ. අන්න එතකොට තමයි මේ වැඩේ සාර්ථක වෙන්නේ. බලන්න මූල ධර්මයේ තියෙන ධර්මයේ තුල මේ යුගයට ඒක ප්‍රායෝගික වෙන විදිහ පිළිබඳව දෙමව්පියෝ ප්‍රායෝගිකව විවෘතව සාම්ප්‍රදායික මතවලින් අනවශ්‍ය විදිහට හිර වෙන්නේ නැතිව ඒක ප්‍රායෝගිකත්වයට ගන්න ඕනේ. එතකොට දරුවෝයි අම්මලා තාත්තලා දරුවෝ තේරුම් ගන්නේ අපේ අම්මලාට අපිව තේරෙනවා කියලා. නැත්තම් දරුවෝ හැම වෙලාවෙම හිතන්නේ අම්මලාට මේ යුගයේ තේරෙන්නේ නැහැ කියලා. දැන් මේ කාලේ දරුවෙක් සින්දුවක් කියන එක, ගීතයක් කියන එක, ඒව හැම එකක්ම නවත්තලා අපි හිතමු අම්මා කෙනෙක් අසපුවට එනවා සිල් ගන්න. අරණේකට යනවා සිල් ගන්න. සිල් අරගෙන හොඳට ඉන්නවා භාවනා කරගෙන. හැබැයි දරුවෝ ආසයි මේ දවස්වල සෙල්ලම් කරන්න. නෑ නෑ මං සිල් අරන් ඉන්න උඹලා කවුරු සෙල්ලම් කරන්න එපා කියන්න එපා. තමන් සිල් ගත්තනම් කාමරේ ඉඳගෙන තමන් රකින්න. අඩුම තරමේ අපි ප්‍රායෝගිකව අර ඉයර් ප්ලග් තියෙන්නේ. ඉයර් ප්ලග් දෙකක් හරි ගහගෙන භාවනා කරන්නට. එහෙමයි. කනට ගහන්න තියෙනවනේ. බුලුම් කැලේ දෙකක් හරි ඇතුළට යන්නේ නැති වෙන පරිස්සමට මේ භාවිතා කරන්න භාවනා කරනවා නම් දරුවෝ පුංචි දරුවෝ ඉන්නවනම් සෙල්ලම් කරන ඒගොල්ලන්ට ඉඩ දෙන්න. හැම වෙලාවෙම ප්‍රායෝගික වෙන්න. ඒ දරුවන්ට අපිට වගේම බෑ දහම හැසිරෙන්න සමහරට. එයාලට විනාඩි 20යි අපිට පැයයි වෙන්න පුළුවනි. දැන් අපි හිතමු හවස තෙරුවන් වඳින එක අපි පැයක් කරනවා. දරුවේ බලයෙන් පැයම හිර කරලා තියන්න ඕන. එහෙනම් පුතා ඔයා විනාඩි 20ක් ඉඳලා දැන් ගිහිල්ලා සෙල්ලම් කරන්න. කියලා ඒව නිදහස් කරන්න ඕන. නැත්තම් මේක වදයක් බවට පත් වෙනවා. ඒ නිසා නිවසේ හිර වෙලා ඉන්න මිනිස්සු ඒ රටට ආවේනික දේවල් තියෙන. දැන් අපි අර මහල් නිවාසයේ ඉස්සරහට ගිහිල්ලා අපේ ආමිකයයි සින්දු කියනවා. ගම් වලට ගිහිල්ලා සින්දු කියන්න ඕනේ නැහැ. මොකද හේතුව ගම් වල ඉඩකඩ ලොකුවට තියෙනවා. මහල් නිවසේ පඩිපෙලින් උඩට එනවා, ගෙදරට එනවා ඇරෙන්න මිදුලක්වත් කොහෙවත් නැහැ. ඒ නිසා මිනිස්සු හිර වෙලා ඉන්නේ. ඒකයි පිට රටවල මිනිස්සු අර ජනෙල් අයින්ට ඇවිල්ලා සින්දු කියන්නේ, වයලින් ගහන්නේ. ඒගොල්ලෝ හිර වෙලා ඉන්නේ. සහ ඒගොල්ලන්ගේ සංස්කෘතිය ගෙදර තේ එකක් කෝපි එකක්වත් හදන්නේ නැහැ. කඩේට ගිහිල්ලා තමයි කෝපි බොන්නේ කතා කර කර යාළුවොත් එක්ක. ඒ සංස්කෘතියක් අපිට නැහැනේ. ගම් වල මිනිස්සු බෑන්ඩ් ගහන්න පටන් ගන්න ඕනේ නැහැ. ඒවා නිවෙස් වල ඉඳගෙන අදාළ ගැළපෙන දේවල් පුරුදු කරගන්න. එහෙමයි සනස. ඒත් එක්කම සනස මේ කාල සීමාව තුළ මට හිතෙන සනස දැන් අර පවුලේ සමගියේ වෙන්න දේවල් දැන් අම්මා තාත්තා දරුවෝ මේ හැමෝමත් ඉද්දි සනස තරුණ දරුවෝත් එකතු කරගෙන සනස මේ දැන් අපි අර අතීතයේ තුල තිබුණ සනස යම් දේවල් සමහර දේවල් අපිට ඉගෙන ගන්නත් තිබුණා. දරුවෙක්ට ගණිතය වගේ දේවල් ඉගෙන ගන්න පුළුවන් ක්‍රීඩා තිබුණා. සමහරවිට පංචකේරිය වගේ මේ තිබුණ සනස අපේ දේවල් ටිකක්. ඔව්. දැන් අපිට මතකයි මේ අර පංච දානකොට අපි පුංචි කාලේ පංච දැම්මා. එහෙමයි. ඒ පංච දානකොට අපි වටේ ගෙවල් වල අයියලා අක්කලා අපි චූටි එතකොට. ඒගොල්ලෝ තමයි ලොකුම. හැබැයි අපි හරියට දිනන්න අපේ හිත දිනන්න හරි ආසයි. ඊට පස්සේ දාන විදිය ඒ කාලේ මං හරි දක්ෂයි පංච දාන්න. එතකොට අර දාපුවාම බෙල්ල පහම අනිත් පැත්ත හැරිලා හිටිනවා. ඒක දාන ට්‍රික්ස් තියෙනවා පොඩි. එහෙමයි. එතකොට ඒවා අර අයියලාගෙන් ඉගෙන ගන්නවා අපි. අක්කලාගෙන් ඉගෙන ගන්නවා. ඒ වගේ දේවල් වල පුදුම දුවන්න එපා ඉන්නේ නැති,
ඕනෑමට වැඩිය මහන්සි වෙන්නේ නැති සමහර ක්‍රීඩා තියෙනවා. එහෙමයි සස්. අද මේ චංගම දුරකථනයෙන් එහෙම නැත්නම් පරිගණකයෙන් ක්‍රීඩා කරනවා වගේ නෙමෙයි ඒකේ තියෙන සතුට නේද දැන් ගොඩාක් අර ක්‍රීඩා මේ කම්පියුටර් හරහා කරන ක්‍රීඩාවලදී වෙඩි තියන ඒවා, මරණ ඒවා, ආක්‍රමණය කරන ඒවා, අනුන්ගේ වතු අල්ලගන්න ඒවා, ඒ මානසික මට්ටම් විකෘති වෙනවා ළමයිගේ. ඒවා ටිකක් කරන්න දුන්නට කමක් නැහැ. අන්තිකට යන්න දෙන්නේ නැතිව ඒවා ඔළුවේ වැඩ කරන්න දෙන්නේ නැතුව සරල ක්‍රීඩා. ඊට පස්සේ අපි අර ගැහැණු පිරිමි මල් පරතුරු කියලා පොඩි කාලේ කරපු සෙල්ලම් තියෙනවා. ඒ වගේදී මේ මනස හිතන ස්වභාවය වැඩි වෙනවා. එක අකුරක් කියපුවාම නේද ඒක කරන්නේ. ඒතකොට එක අකුරක් දුන්නාම ඒ අකුරෙන් ටට්ටක් ගාලා ඒකේ පිරිමි නමක්, කාන්තා නමක්, ගහක නමක්, මලක නමක් හිතනකොට මේ මනසේ වේගවත් බව ඇතුලේ දැන් අපිට පාඩම් කරනවා කියලා කියන්නේ අපි ඇතුලේ ගබඩා කරගන්න ඕනේ. එළියට ගන්න බෑ. ඒ ක්‍රීඩාව තුළ හිත ඇතුලේ ගබඩා කරගන්න දෙයක් එළියට ගන්න පුළුවන්. නැත්තම් පාඩම් කරනවා විතරයි පේපර් එක ආපුවම ලියන්න බෑ. අර ක්‍රීඩාවලින් එවැනි දේවල් වෙනවා කියලා අපි මතක තියාගන්න. ඊට පස්සේ ගීතයෙන් ගීතය කියලා කරනවා. ගීතයක් කියලා නවත්තපු ගමන් එතන ඉඳලා තව. එතකොට කෙටි කලක් තුල යමක් ස්මරණය කර ගැනීම හැකියාව. ඒක මනසක තියෙන විශේෂ කුසලතාවයක්. චූටි දරුවොත් එක්ක ඒ වගේ එකක් කරද්දී ඊට පස්සේ තුන් තේරවිලි කියනවා. හැබැයි ධාර්මිකේව කරන්න ඕනේ. ඒ තුන් තේරවිලි වලදී හිතනවා මේ මොලේ ගැට ගැහෙන්න හිතනවා. හැබැයි අන්තිමට ඒ දරුවා එක විසඳ ගන්නවා. කාලයක් යනකොට ඊට පස්සේ දැන් ඔය අන්තර්ජාලය තුල වුණ සැරිසරන පොඩි පොඩි ගණන් ක්‍රම තියෙනවා. ඒ ගණන් ක්‍රමයකදී හිතනකොට ඒ දරුවන්ගේ මොලේ වැඩෙනවා. අන්න ඒ වගේ සරල ක්‍රියාකාරකම් පුරුදු වෙන්න. එහෙමයි. තත්සංශ මේ අපිට Facebook live එකත් එක්ක ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. ලක්මාල් සඳරුවන් තමයි මේ ප්‍රශ්නේ යොමු කරන්නේ. ඔහු වැඩ කරන්නේ නාවික හමුදාවේ කියනවා ස්වාමීන් වහන්සේ. එතකොට මේ ඔහු කියන්නේ Taman වැඩ කරද්දී වේපන් එක අතේ තියාගෙන තමයි ඩියුටි එක කරන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට මේ වෙලාවට ස්වාමීන් වහන්සේ මෛත්‍රී භාවනාව ඉඩක් ලැබුණු වෙලාවක තනියම ඉන්න වෙලාවක මෛත්‍රී භාවනාව හිතුවට කමක් නැද්ද කියලායි ස්වාමීන් වහන්සේ අහන්නේ. වේපන් එක අතේ තියෙන එක තමයි ප්‍රශ්නේ කියන්නේ. ඒක හරිය ප්‍රායෝගික දෙයක්. ආරක්ෂක අංශය නිලධාරීන් ඕන තරම් ඉන්නවා මෛත්‍රී භාවනාව කරන, මුදිතා භාවනාව කරන, රටේ ආරක්ෂාව පිණිස ඉන්නේ. දැන් මේ දවස්වල නායක හමුදාය වෙරළ මුර කරනවා. ඇයි පිට රටවල අය ලංකාවට කියලා. දැන් ඉස්සර ප්‍රශ්නේ තිබ්බේ ලංකාවේ බෝට් වලින් රට යනවා. දැන් මේ ලංකාව අපි ආරක්ෂා කරන විදිය කරුණා මෛත්‍රිය අපේ රාජ්‍ය අංශවල සෞඛ්‍ය අංශවල තියෙන කැපකිරීම දැකලා සමහර විට රෝගීන් පිටරටවල් ඉන්දියාවේ විශේෂයෙන් ඉන්න ලංකාවේ මිනිස්සු එහෙන් පැනලා මෙහෙට එන්න පුළුවන්. රෝග පිටින්ම ඇවිල්ලා හැංගිලා ඉන්නවා. නෑ නීති විරෝධිනේ මොහොතෙන් එන එක. ඒ නිසා නායක හමුදා මුර කරනවා. එතකොට ඒ ඉන්න ගමන් මෛත්‍රිය වඩන එක මොන තරම් දෙයක්ද? ඒ නිසා ඕනෑම අවස්ථාවක දැන් ඒ කාලේ මේ විදිහේ මේ හොඳ රැකියාවක් නේ ලංකාව ආරක්ෂා කරන එක. එහෙම එකක් නෙවෙයි ඉස්සර වැද්දෝ හිටියා. එක රහතන් වහන්සේ නමක් හරියට කියනවා ඕක කරන්න එපා හැමදාම සතෙක් මරනවා. මරාගෙන එනවා. ඊට පස්සේ බැරිම තැන කිව්වා එහෙනම් පින්වත ඔබ රැයට විතරක් මරන්න. ඒක රැයට විතරක් මරන්න නෙමෙයි. කිව්වේ දවල්ට මරන්න නැතුව අතාරින්න. එහෙමයි කිව්වා. ඔබ දැන් දවල්ටත් දඩේමේ යනවා රැයටත් දඩේමේ යනවා. එහෙනම් දවල්ට දඩේමේ නොයා ඉන්න කිව්වා. දවල්ට දඩේමේ නොයා ඉන්න කිව්වට පස්සේ මෙයා ඒක ඇහුවා. මේ මුන්නහන්සේ මෙච්චරම් කියන්නේ මොකක් හරි මට තියෙන ආදරයකට කියලා. අන්තිමට මේ මිනිස්සයා මැරුණා. ප්‍රේතෙක් වෙලා උපදුනා. විමාන ප්‍රේතෙක්. දවල්ට සැප ලැබෙනවා රැයට දුක් ලැබෙනවා. දවල්ට ප්‍රාණඝාතයෙන් වැළකීච්ච පින විපාක දෙනවා. රැයට ප්‍රාණඝාතය කරපු පව විපාක දෙනවා. ඒ නිසා මේක අතිශය ප්‍රායෝගිකයි. අපි කරන ක්‍රියාව අනුව විපාක දෙනවා. තමන්ට පුළුවන් ආකාරයේ ප්‍රායෝගිකව තමන් ඉන්න තැන ඉඳලා කරන්න පුළුවන් හොඳ හැම දෙයක්ම කරන්න. එහෙමයි සයන්ස්. අවසාන ප්‍රශ්න විදිහට අපි තවත් ප්‍රශ්නයක් තෝරගන්නවා සයන්ස්. මේ Facebook live එකෙන්ම මේ ප්‍රශ්නේ යොමු කරන්නේ ලසිත කියලා කෙනෙක්. අහනවා සයන්ස් මේ විදිහට මම කෙනෙක්ට සත්‍ය වශයෙන් ආදරය කරනවා. නමුත් ජීවිතයේ සිදුවෙන්නේ නොසිතූ දේවල්. ඉතින් මේ ආදරය කරන ආකාරයත් එක්ක මේ ඒ කියන්නේ යහපත් විදිහට කෙනෙක්ට ආදරය කරනවා නම් සයන්ස් ඒ කියන්නේ මොන වගේ සිතුවිලිද පවත්වා ගන්න ඕනේ කියන කාරණාව තමයි සයන්ස් පැහැදිලි කර ගන්න ඕනේ කියලා කියන්නේ. ඒක නම් ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක් නේද? යහපත් විදිහට ආදරය කරන්න කියන්නේ සාමාන්‍ය ආදරය කියන්නේ භාවමය දෙයක් නෙක මානසික දෙයක්. ඒක අපිට බෝසතාණන් වහන්සේගේ බෝසත් කතා වලින් තමයි තේරුම් ගන්න පුළුවන්. ආදරය කියන්නේ
අඹ සැමියන් හැටියට ආදරය කිරීම විතරක් නෙමෙයිනේ. දෙමව්පියෝ දරුවන්ට ආදරේ, දරුවෝ දෙමව්පියන්ට ආදරේ, ගුරුවරු දරුවන්ට ආදරේ, සමාජයක් හැටියට පාලකයෝ ජනතාවට ආදරේ, ජනතාව පාලකයන්ට ආදරේ, නිලධාරීන් ඒ සේවයේ සපයන අයට ආදරේ, සේවකයෝ නිලධාරීන්ට ආදරේ. ඒ විදිහේ සම්බන්ධතා තියෙනවා ලෝකේ. ඒකේ ඉන්නේ හැම වෙලාවෙම මෙත්තා, කරුණා, මුදිතා එක්ක. මෛත්‍රී, කරුණා, මුදිතාව. මෛත්‍රී කියන්නේ මේ මිත්‍ර බවක් තියෙන්න ඕනේ. කරුණාව කියන්නේ අනිත් කෙනාගේ දුකේදී හදවත උණු වෙන්න ඕනේ. මුදිතාව කියන්නේ අනිත් අයගේ සැපේදී සතුටු වෙන්න ඕනේ. ওই ලක්ෂණ ටික තියෙන්න ඕනේ. දැන් තමන් ආදරය කරනවා නම් යම් කිසි කෙනෙකුට එයාගේ දුකේදී තමන්ගේ හදවත උණු වෙන්න ඕනේ. එහෙමයි. උණු වෙනවා වගේ පෙන්නන එකයි උණු වෙන එකයි දෙකක්. සැබෑවටම ආදරය තියනවද කියලා තේරෙන්නේ තමන්ගේ අපි කියන්නේ ඒක කවුද? සහකාරයා නේද? පාර්ට්නර්. තමන්ගේ සහකාරයා හෝ සහකාරිය දුකකටපත් වෙනකොට ඒක තමන්ගේ හදවතට දැනෙන්න ඕනේ. එහෙමයි. අන් අයගේ දුකේදී හදවත උණු වීම. පරදුක්ඛේ හදයන් කම්පතිති කරුණා. අන්නේ කරුණාව තියෙන්න ඕනේ. ඒ විදිහට තමන් සෙනෙහස හදා ගන්න ඕනේ. ඊපස්සේ එයාගේ සතුටේදී සතුටු වෙන්න ඕනේ. මට දැන් මේ කරදරයි උඹ සතුටින් ඉන්නව නේද කියලා හිතන එතන ආදරයක් නැහැ. එතන තියෙන්නේ තමාගේ රැකවරණය පිණිස තව කෙනෙක් තියා ගැනීම. ඒ කියන්නේ අපි දැන් හිතමු අපි ගවයෝ හදනවා. මිනිස්සු හරක් හදන්නේ ආදරයටම නෙමෙයිනේ. කිරි ටික දොවා ගන්න, කුඹුර හා ගන්න, පොහොර ටික ගන්න හරකෙක් හදනවා. නමුත් මිනිස්සු ඊට වැඩිය වෙනස්. විවාහයක් කරගන්නේ බත් උයා ගන්න නෙමෙයිනේ. ඒකට එතන බැඳීමක් තියෙන්න ඕනේ. ඒක යුතුයකම් වගකීම් හැටියට ඊටු ටික තියෙනවා. නමුත් ඒකෙදී ඒ කෙනාගේ දුකේදී හදවත කම්පා වෙන ස්වභාවය, ඒ කෙනාගේ ජයග්‍රහණයේදී සැපේදී සතුටේදී සතුටු වෙන ස්වභාවය, මිතුරු බව තියෙන්න ඕනේ. වරදට සමාව දෙන බව තියෙන්න ඕනේ. ඒ කෙනා වෙනුවෙන් පීඩාව විවසන ස්වභාවය තියෙන්න ඕනේ. ඒක ඉස්සල්ලාම Taman තුළ ඇති කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි අනිත් කෙනාගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. ගොඩක් වෙලාවට ගොඩක් තැන්වලදී තියෙන්නේ තමන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. තමන් කරන්නේ අනිත් කෙනාගෙන් බලාපොරොත්තු වෙනවා. එහෙමයි. දැන් සමහර තරුණ දරුවෝ ඉන්නවා වෙන ඒ තමන්ගේ ගෑම ළමයා වෙන කෙනෙකුට මැසේජ් එකක් දානවටවත් කැමති නැහැ. හරි අපි කමක් නැහැ කියමු. හැබැයි තමනුත් එහෙනම් නොදා ඉන්න ඕනේ. තමනුත් වෙන පිරිමි මේ ගෑන් ළමයෙකුට මැසේජ් නොකර ඉන්න ඕනේ. එහෙමයි. එහෙම කියලා මෙහෙමත් වෙන්න පුළුවන්. හරි මමත් ඕන කෙනෙක් එක්ක ඉන්නවා, ඔයත් ඕන කෙනෙක්. එතකොට ඒක අමුතුම සංස්කෘතියක්. ඒක බටහිර වර්තමාන සංස්කෘතිය. ඒක අපායගාමී දෙයක්. එහෙමයි. ඒ නිසා තමන් අනවශ්‍ය විදිහට සැක නොකර මේ ළඟදි තරුණ දරුවෙක් කිව්වා අවුරුදු ගාණක් තිබ්බ ප්‍රේමයක්. අවුරුදු ගාණක් තිබ්බ එකක් මේ ළඟදි කිව්වා. ඉතින් මේ ප්‍රශ්න ආසරේ ඒක බිඳී ගිහිල්ලා. එහෙමයි. ඇයි බිඳී ගිහිල්ලා තියෙන්නේ? හොඳ දරුවෙක් හැටියට පෙනී ඉඳලා තියෙනවා. අවුරුදු ගාණක් තිස්සේ. ඒ දෙමව්පියොත් කියලා තියෙනවා පුතේ මේ අපේ දුව හැබැයි වාගේ යම්කිසි වැරද්දක් තිබ්බොත් ඒක ආරංචි වෙච්ච ගමන් මේ සම්බන්ධය නතර කරනවා බඳින්න හෙට කියලා වුණත් ඒ තරම් දුව ගැන රෙකමන්ඩ් කරලා. හැබැයි දුවගේ වැරදි දෙයක් ලොකු වැරද්දක් නෙමෙයි සාමාන්‍ය දෙයක් ඒ දරුවට අහු වෙලා. ඒකේ මේ දරුවට එපා වෙලා. මොකද හේතුව ඕනෑවට වැඩිය වටිනාකමක් දීලා ඕනෑවට වැඩිය හොඳ කෙනෙක් හැටියට හඳුන්වා දීලා. එතකොට තමනුත් ඒ වගේම හොඳට ඉඳලා එතන සාධාරණ බවක් තියෙනවනේ. තමනුත් හොඳට ඉඳලා අනිත් කෙනත් හොඳට ඉන්නවා කියලා වරද්දක් කරපුවාම එතන විශ්වාසය පළදු වෙනවා. තමන්ගේ අඩුපාඩුවක් තියෙනවා නම් අන්න එතකොට ගොඩක් වෙලාවට තමන් උපමා කරගෙන හරි සමාව දෙන්න පුළුවන්. එහෙමයි. මේව ගොඩාක් ඉතින් උගන්වන්න ඕනේව නෙමෙයි. ඉස්සෙල්ලා තමන් නිවැරදි වෙන්න, ධාර්මික වෙන්න. එතකොට තමන්ට ඒ කරුණදී තේරුම් ගන්න පුළුවන් කටයුතු කරන විදිය. එහෙමයි සන්නස්. අද දවසේ අපිට මේ යොන් දහම් වැඩසටහනට ලැබුණු කාලය දැන් ඉවරයි ස්වාමීන් අවසරයි ස්වාමීන් අවසන් වශයෙන් පුණ්‍යානුමෝදනාවට කාලය වෙන් කරගන්න. අද අපි ගොඩාක් සතුටු වෙනවා. ඊට වැදගත් දහම් කරුණු රාශියක් කතා කළා. ගවේෂි සූත්‍රය හරිම ලස්සන සූත්‍රයක්. ඔබ මතක තියාගන්න. උත්තරීන් පනීතං වායමමානෝ අනුත්තරං විමුක්ති සුඛං සච්චිකරිස්සාම. මතුමත්ෙහි උසස් ගුණධර්ම උපදවා ගැනීමට වෑයම් කරමින් අනුත්තර වූ විමුක්ති සැපය සාක්ෂාත් කරන්නෙමු කියලා. එවැනි වටිනා ධර්ම සාකච්ඡාවක්, ධර්ම දේශනයක් එදිනදා ජීවිතයට වැදගත් වෙන කරුණු ඇතුළත් මේ දෙහෝරාවක කාලය ඔබට සමීප කෙරෙව්වේ
ඇමරිකාවේ නිව්ජර්සි පදිංචි පින්වත් විජිතා පලිහක්කාර මහත්මිය විසින් ගොඩක් මේ දවස්වල විදේශයන්හි වාසය කරන පින්වතුන් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ මේ වැඩසටහන් වලට විකාශන දායකත්වයෙන් දරන ඔවුන්ට තේරෙනවා ලංකාවේ මිනිස්සු මේවා දැනුවත් කරන්න ඕනේ ලංකාවේ පිරිස බේර ගන්න ඕනේ අර ඇමරිකා එක්සත් ජනපදයක වෛද්‍යවරියක් එතුමිය වසර කීපයක්ම ඇමරිකාවේ හොඳම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරියට හිමි සම්මානය ලබාගෙන තියෙනවා. ඇය කියනවා මට මම ජීවිතේ කවදාවත් ලංකාවෙන් යන්න කැමති වුණේ නැහැ. නමුත් සමහර අයගේ ඉරණම වෙනස් වෙනවා. ඉරණම වෙනස් වෙන්නේ අපි හිතන්නේ නැති විදිහට. ඒ නිසා විවිධ හේතු මත මට විදේශගත වෙන්න වුණා. මම දැන් අවුරුදු 20 ගානක්ද කොහෙද? මම දැන් බොහෝ කාලයක් මේ රටේ ඉන්නවා. නමුත් හෙට මට පුළුවන් නම් මේ ප්‍රශ්න විසඳලා මේ ලංකාවට ගිහිල්ලා මේ IDH එකේ වෙදකම් කරන්න වෛද්‍ය වෘත්තියෙන් මට උපස්ථාන කරන්න පුළුවන් නම් මම වෛද්‍යවරු දෙන්නෙකුට නිවාඩු දීලා මම ගිහිල්ලා එතන රැකියාව කරනවා අපේ රටේ මිනිස්සු වෙනුවෙන් කියලා. ඒ ඉතා සංවේදීව කියනවා මේ ලංකාවේ මේ ක්‍රමවේදයන් මේ රජය ගන්න පියවර මනුෂ්‍යත්වයට තියෙන ගෞරව කිරීම මනුෂ්‍ය ජීවිතයක වටිනාකම දන්න බව මේ රටවල තියනවාද කියලා ප්‍රශ්නාර්ථයක් ඇයි ඉදිරියේ තියෙනවා. එහෙමයි සනස. ඉතින් මහා බල සම්පන්න රාජධානි හැරියට තිබ්බේ වගේ ප්‍රායෝගික ගැටලුවක් එද්දි තමයි ඒ බුද්ධ දේශනාවේ තියෙනවනේ යමෙකුට ප්‍රායෝගිකව එනකොට තමයි තේරෙන්නේ වීරිය කොහොමද කියලා. ප්‍රායෝගික ගැටලු එනකොට සාකච්ඡාවකදී තමයි තේරෙන්නේ ප්‍රඥාව කොහොමද කියලා. ඇසුරු කිරීමෙන් තමයි තේරුම් ගන්න පුළුවන් සිල්වත් ගුණවත් බව කොහොමද කියලා. ඒ නිසා ඒ ප්‍රශ්නත් එක්ක දැන් ඒ රටේ මිනිස්සු ඇසුරු කරද්දී තේරෙනවා මේ මිනිස්සුන්ගේ ඇත්තම මානව හිමිකම් කතාවක්ද තිබ්බේ ඇත්තම ගුණධර්මද තිබ්බේ නැද්ද කියලා. ඇත්තම වීරියද තිබ්බේ නැද්ද? ඇත්තම සිල්වත් බවද තිබ්බේ නැද්ද? ඒ නිසා සාමාන්‍ය පුරවැසියෝ ඉන්නවා බොහොම හොඳ. නමුත් රට කරවන අය හරි දුර්වලතා තියෙනවා. නමුත් ලංකාවට සාපේක්ෂව අපි ගොඩක් සතුටු වෙනවා. අපි ප්‍රශංසා කරනවා අනුමෝදන් වෙනවා. ඉතින් ඒ නිසා මට එක කරුණක් කියන්න බැරි වුණා ලක්ෂාන්. මේ වෙනකොට ලංකාවේ ලක්ෂ ගණනක් දරුවෝ ඉන්නව නිවෙස්වල. ලක්ෂ 40 ගණනක් ඉන්නවා. ඊට පස්සේ විශ්‍රාම ලැබපු වැඩිහිටියෝ ලක්ෂ ගණනක් ඉන්නවා. නිවෙස් ලක්ෂ ගණනක් ලංකාවේ තියෙනවා. ඒ හැම ගෙදරකම ලක්ෂ 40 ගණනක් ඉන්න දරුවෝ එක පැලයක් හැදුවොත් එක පැලයක් වත්තේ හැදුවොත් ලක්ෂ 40 ගණනක් ගස්. ඒ නිසා ලංකාවම හරිතපුරයක් වෙන්න උදව් කරන්න පුළුවන්. ඔක්කොම ගත්තොත් සාමාන්‍ය ලක්ෂ 80ක විතර පිරිසක්. එහෙමයි. මේ වැඩේ කරන්න පුළුවන් අය ඉන්නවා. ඒ නිසා අපිට එකපාර එක පැයක ලක්ෂ 80ක් ගස් හදන්න පුළුවන්. ඒ නිසා මේ කොස් ගස් යට බැලුවොත් කොස් පැල ඕන තරම් තියෙනවා. ඒ නිසා මේ කොස් ගස් ටිකක් හදන්න ප්‍රයෝජනවත් ගස් ටිකක් හදන්න හැම දිනාටම ඒ පිණිස කල්පනා කරන්න. අද යවුන් දහම් වැඩසටහනේ විකාශන දායකත්වයේ දරන්නේ ඇමරිකාවේ නිව්ජර්සි පදිංචි පින්වත් විජිතා පලිහක්කාර මහත්මිය. ඉතින් එතුමිය බලාපොරොත්තු වෙනවා මීට වසර 2කට පෙර මිය පරලොව ගිය ස්වාමි පුරුෂයා වන නිමල් පලිහක්කාර මහත්මයාට දයා සහ ගාමිණී විජේතුංග සොයුරන්ට සහ දෙමව්පියන්ට මේ සියලු පින් අනුමෝදන් කරන්න දායකත්වයේ දරූ සියලු දෙනා නමින් මියගිය ඥාතීන්ට සුජීවත්ව සිටින හැමට සෙත් පතන්න. රැස් කරගත් සියලු පුණ්‍යානුභාවයේ සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. ඒ දෙවියෝ සැපයටපත් වෙත්වා මා නිවනින් සැනසෙත්වා. අපගේ ගුරු දේවයන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයට අනුමෝදන් වෙත්වා. අමා මහ නිවනින් සැනසීමට උපකාර වෙත්වා. වසර 2කට පෙර මියගිය ස්වාමි පුරුෂයා වන නිමල් පලිහක්කාර මහත්මයාටත් දයා සහ ගාමිණී විජේතුංග සොයුරන්ටත් දෙමව්පියන්ටත් අනිකුත් සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, සංසාර දුකින් අත් මිදෙත්වා කියලා අපි සාදු කියලා පින් දෙමු. ඒ වගේම සුජීවත්ව සිටින සොයුරන් ඇතුළු සියලු නෑදෑ හිත මිතුරන්ට ධම්මි බුද්ධිකා පලිහක්කාර දියණිය, සමන්ත දයාවංශ බෑනා, නීල් සහ බ්ලේක් යන මුණුබුරන් ඇතුළු පවුල්වල සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් එකලෙස පිහිටත්වා. විශේෂයෙන් දායකත්වයේ දරන විජිතා මහත්මිය ඇතුළු ඒ හැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දිගාසිරි ලබත්වා. මේ ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ කරන ලද ධර්ම දානය ඒකාන්තයෙන්ම විමුක්ති සැපය අවබෝධ කරගන්නටම හේතු වාසනා වෙත්වා කියලා අපි සාදු කියලා පින් දෙමු.
ඒ වගේම අනෙකුත් සෑම සියලු දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකවන් ඇතුළු සෞඛ්‍ය ශේෂ්ත්‍රවල ආරක්ෂකාංශවල අත්‍යවශ්‍ය සේවා සපයන මාධ්‍යාංශවල සෑම දෙනාටම මේ පින් එක ලෙස පිහිටත්වා විශේෂයෙන් අද වැඩසටහන මේපු අපේ පින්වත් ලක්ෂාන් මහත්මයා ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දෙනා ඇතුළු පින් කැමති සියලු සත්වයෝ මේ පුණ්‍යානුභාවයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දිගාසිරි ලබත්වා ගෞතම බුද්ධ ශාසනය තුල චතුරාර්ය සත්‍ය අවබෝධයට මේ පින් හේතු වාසනා වෙත්වා සාදු සාදු සාදු. පින්වත් මහා සංඝරත්නය වෙනදාටත් වඩා මේ දවස්වල මහන්සි වෙනවා. ඒ ඔබ වෙනුවෙන් ඔබ ගෙදර ඉන්න නිසා ඔබට වැඩියෙන් ධර්මය කියලා දෙන්න පින්වත් ස්වාමින් වහන්සේලා විවිධ විදිහට හිතලා විවිධ වැඩසටහන් සූදානම් කරනවා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැමෝමත් එකතු කරගෙන. ඉතින් අද දවසේදී අපි පින්වත් ස්වාමින් වහන්සේට පුණ්‍ය අනුමෝදනා කරමු. නිදුක් නිරෝගී භාවය සැලසෙත්වා මේ ගෞතම සම්බුදු සසුනේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කරගන්නටම අද දවසේදී අපි ධර්ම ශ්‍රවණ මේ විදිහට ඒ වගේම ධර්ම දාන මේ විදිහට රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වේවා වාසනාව වේවා කියලා. ඉතින් අපි ඔබට මතක් කරනවා මේ විදිහට දැන් අද දවසේ දායකත්වයන් එකතු කළේ ඇමරිකාවේ නිව් ජර්සි පදිංචි පින්වත් විජිතා පලයක්කාර මහත්මිය. ඔබට අවස්ථාව තිබෙනවා ශ්‍රොත ධර්ම දාන කටයුත්තට ශ්‍රොත රූප වාහිනිය ඔස්සේ වගේම ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ දහම ලක්ෂ සංඛ්‍යාත පිරිසකට සමීප කරන්න ඔබට පුළුවන් දායකත්වය එකතු කරන්න. ඒ ගැන විස්තර දැනගන්න මේ දුරකථන අංකයට කතා කරන්න. 071 232 88 87ට ඒත් එක්ක මතක් කරනවා පහුගිය වැඩසටහන් දෙක ඔබ තවමත් බැලුවේ නැත්නම් ඔබට පුළුවන් ශ්‍රොත රූප වාහිනී YouTube channel එකට ගිහිල්ලා ඒ වැඩසටහන් නරඹන්න. ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේ කියපු විදිහට දහම් දිනපොතක් හදාගන්න. ඒ දහම් දිනපොතේ ඒ කාරණාත් සටහන් කරගන්න කියලා මතක් කරනවා. ඒ වගේම ඉතින් අද අපි කතා කළේ පින්වත් ස්වාමීන් වහන්සේ ධර්මයේ කියලා දුන්නේ තරුණ දරුවන්ට විශේෂයෙන්ම හෙට ඉරිදා දවසේ උදේ 8 ඉඳන් සූදානම් සතියන්ත සීල භාවනා වැඩසටහනෙන් හැමෝටම ගැලපෙන්න හැමෝටම වටින උතුම් දහම් කාරණාවන් කියලා දෙන්න. හැමදිනාටම තිරුවනන්ත ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. ආරාධනා කරනවා රාත්‍රියේට උතුම් පිරිත් සූත්‍ර සජ්ජායනාවටත් එකතු වෙන්න. ඒ භාග්‍යවතුන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න.